नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स श्रद्धा संपन्न කාරුණික පින්තුනි හැම කෙනෙක්ම උතුම් සද්ධර්ම ශ්‍රවණය සඳහා සූදානම් වන මොහොත අද දවසේදී ආතත් උතුම් ධර්මඥානයේ පිණිස පවතින සූත්‍ර දේශනාවක් සහ ඒ අනුසාරව දහම් කරුණු පිළිබඳව සාකච්ඡාවක් පවත්වන්නටයි අදහස් කරන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් ධර්මයේ තරම් අපේ ජීවිතයට සමීප වන වටිනාකමක් ඇති වෙනත් වූ දෙයක් නැති තරම් ලෞතර සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ ලෝකෙට පහළ වෙන්නේ ඉතාම දුර්ලභව. කෙනෙක් ඉදල්ලක් සහ ප්‍රපක් අරගෙන මම මේ මහ පොළව නොපොළවක් කරනවායයි කියලා මේ පොළව කොටලා අවසන් කරන්නට පටන් ගත්තොත් ඔහු යම්කිසි දවසක මේ පොළව කොටලා අවසන් වෙයි. නමුත් කෙනෙක් මම සම්මා සම්බුදු වෙනවායයි කියලා බුද්ධත්වයේ සඳහා පාරමිතා පුරන්නට පටන් ගත්තොත් ඒක ලේසියෙන් කරන්නට බෑ කියලා දක්වන්නේ. ඒ තරම්ම කෙනෙක් සම්මා සම්බුද්ධත්වයේ සඳහා පෙරම්දම් පුරනවා කියන එක ලේසියෙන් පහසුවෙන් කළ හැකි දෙයක් නෙවෙයි. ඒසා මහා කැපකිරීමක් කරන්නට ඒ ඉන්ද්‍රිය ධර්මයන් හීන වන පුද්ගලයෙකුට පුළුවන් කමක් නැහැ. ඒ නිසා බෝධිසත්වයන් වහන්සේ නම ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රමානුකූලව පුරාගෙන යනවා. පින්නතුනි ඒ විදිහට ඉන්ද්‍රිය ධර්මයන් ක්‍රමානුකූලව පුරාගෙන ඒ තමන්ගේ ඉලක්කය සඳහා යන ඒ සත්පුරුෂයෝ ලෝකයේ තුල ඉතාම දුර්ලභයි. ඒ නිසායි ලෝකේ බුද්ධෝත්පාද කාලයක් දුර්ලභ දෙයක් බවට පත් වෙන්නේ. ඒ වගේම බුද්ධෝත්පාද කාලයක ලබන මනුස්ස ජීවිතයත් ඉතාම දුර්ලභ වූ දෙයක්. මනුස්ස ජීවිතයක කෙනෙකුට පහසුවෙන් හිතන්නට පුළුවන් මනසක්, ශ්‍රද්ධා සම්පත්තියක්, ධර්ම ශ්‍රවණය කරන්නට අවකාශයක් ආදී දේවල් ලබන්නට පුළුවන් කමක් නැහැ පහසුවේ. ඔබට අද දවසේදී ඒ සියල්ලක්ම සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා ඊටාම අප්‍රමාදීව ඔබේ ජීවිතය තුළ කටයුතු සම්පාදනය කරගන්නට අවශ්‍යයි. එතකොට ඒ කටයුතු සම්පාදනය කරගත යුතු වෙන්නේ උතුම් ත්‍රිපිටක ධර්මයේ තුල අන්තර්ගත ඒ උතුම් දහම් පරයයන්ට අනුරූපව බුදුරජාණන් වහන්සේ දේශනා කළ ඒ උතුම් දහම් පරයයන් කුමක්දයි කියන එක පිළිබඳව අපිට ඇතිවන අවබෝධය ඊටාම වැදගත් වෙනවා මේ ප්‍රතිපදාව තුළ පිළිවෙලින් අපට ගමන් කරන්නට නම්. ඉතින් ඒ සඳහා උපනිශ්‍රය වන වටිනා සූත්‍ර දේශනාවක් තමයි මේ පින්නතුන් යෝජනා කළේ අද දවසේදී සාකච්ඡාව සඳහා භාවිත කරමු කියලා. එහිදී අපි අද දවසේදී සාකච්ඡාව සඳහා පාවිච්චි කරන්නේ නැතිනම් යොදාගන්නේ මජ්ක්‍ධිම නිකායේ මූල පඤ්ඤාසකයට අයිති සූත්‍ර දේශනාවක්. ඒ සූත්‍ර දේශනාවට කියනවා සල්ලේක සූත්‍රය කියලා. සල්ලේක සූත්‍රයේදී දැන් සල්ලේක කියලා කියන්නේ මේ කෙලෙස් ශල්‍යයන් නැතිනම් කෙලෙස් ධර්මයන් දුරු කර දැමීම කියන කාරණාව. කෙලෙස් ධර්මයන් දුරු කරන්නට පුළුවන් නම් ඒ කෙලෙස් ධර්මයන් දුරු කරන්නේ කුමන ප්‍රතිපදාවකින්ද කියන කාරණාව පිළිබඳව විශේෂයෙන්ම මේ සල්ලේක සූත්‍රය තුළ සාකච්ඡාවට භාජනය වෙනවා. එනිසා මේ සල්ලේක සූත්‍රය අපිට ඊටාම වැදගත්කමක් දක්වන සූත්‍ර දේශනාවක්. ඒකට හේතුව තමයි අනුපූර්ව ක්‍රමවේදයකට ලෝකේ සියලු දෘෂ්ටීන්ට හිමි තැන ඉවත් කරමින් දෘෂ්ටි
විනිවේෂණය නැතිනම් දෘෂ්ටි වශයෙන් වෙලී තියෙන ලෝකය දෘෂ්ටීන්ගෙන් නිරවුල් කරමින් ඊට අවශ්‍ය ප්‍රතිපදාව පිළිබඳව මුල සිට පැහැදිලි කරන වටිනා සූත්‍ර දේශනාවක් තමයි මේ සල්ලේක සූත්‍රය කියලා කියන්නේ. ඉතින් ඒ නිසා මේ සල්ලේක සූත්‍රය තුළ ඇතුළත් වන මේ කරුණු කාරණා පිළිබඳව අපි ටිකක් සාකච්ඡා කරමු. මූලික වශයෙන්ම පැහැදිලි කරන්නට අවශ්‍යයි මේ සූත්‍ර දේශනාව යම්කිසි විදිහකින් ටිකක් දීර්ඝ සූත්‍ර දේශනාවක්. එනිසා මෙහි යෙදෙන කරුණෙන් කරුණට අද දවසේදී පැහැදිලි කිරීමක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් අපිට ඉදිරියේදී පුළුවන් සිහිපත් කළා වගේම ඊට පෙර ආරාධනා කිරීමේදී අපිට ක්‍රමානුකූලව මේ පිළිබඳව සාකච්ඡා කරන්නට මේ සූත්‍ර දේශනාවටම අනුයාත වුණත් සාකච්ඡා කරන්නට පුළුවන්කම තිබෙනවා. වෙනතුනේ ඒ නිසා අද දවසේදී අපිට මේ කාරණාව පිළිබඳව අපි විමසා බැලීමේදී සල්ලේක සූත්‍රය බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ සවැත් නුවර ජේතවනාරාමයේ වැඩ ඉන්න කාලෙදී අනේ පිණුසිටුමා විසින් කරපු ජේතවනාරාමයේ බුදුරජාණන් වහන්සේ වැඩ ඉන්නකොට චුන්දහාමුදුරුව දවසක් බුදුරජාණන් වහන්සේ ළඟට එළඹෙනවා සවස් කාලෙදී. සායන් සමයම් පතිසල්ලානා වුත්තිතෝ සවස් කාලෙදී පතිසල්ලානා වුත්තිතෝ පිළිසලනින් නැගී සිටලා. ඒ කියන්නේ මාර්ගඵල සමාපත්තියෙන් නැගී සිටලා චුන්දහාමුදුරුව භාග්‍යතුන් වහන්සේ යම් තැනකද එතනට පැමිණිලා බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් විමසනවා වන්දනාමාන කරනවා. එතකොට මේ ප්‍රශ්නය මේ චුන්දතෙරුන් වහන්සේ අහන්නේ ප්‍රශ්නය පිළිබඳව චුන්දතෙරුන් වහන්සේට දැනුමක් නැති නිසා නෙවෙයි. එමත් නැතිනම් චුන්දතෙරුන් වහන්සේ ආශ්‍රව ධර්මයන් පිළිබඳව දෘෂ්ටිවාදයන් පිළිබඳව මනවින් අවබෝධ කළ උත්තමයන් වහන්සේ නමක්. නමුත් අනිකුත් වේනීය ජනයාට නැතිනම් අනිකුත් අයට උපකාර පිණිස විමසපු කාරණාවක් තමයි අපිට මේ සූත්‍රය තුල දකින්නට පුළුවන්කම තියෙන්නේ. ඉතින් මේ සූත්‍රය තුලදී චුන්දතෙරුන් වහන්සේ භාග්‍යතුන් වහන්සේගෙන් විමසන්නේ යා ඉමා භන්තේ අනේක විහිතා දිට්ඨියෝ ලෝකේ උපජ්ජಂತಿ අත්වාද පටිසංයුත්. භාග්‍යතුන් වහන්සේ මේ ලෝකේ මේ අනේක විහිත වූ මේක ආකාරයෙන් ගලාගෙන ගියපු ඔය දෘෂ්ටීන් මේ ලෝකේ උපදිනවා. අත්වාද පටිසංයුක්තාවා ආත්මවාද ප්‍රතිසංයුක්ත වූ ලෝකවාද පටිසංයුක්තාවා ලෝකවාද පටිසංයුක්ත වූ. එතකොට මේ ලෝකයේ යම් කෙනෙකුට දෘෂ්ටි නැති වෙනවා නම් ඇති වෙන්නට පුළුවන් ප්‍රධාන තැන් දෙකක් පිළිබඳව මේ න්‍යාය ඔස්සේ සාකච්ඡා කරනවා. දෘෂ්ටි පිළිබඳව කතා කරනකොට දෘෂ්ටි වාද 62ක් පිළිබඳව අපි බ්‍රහ්මජාල සූත්‍රයේදී ප්‍රධාන ලෙස සාකච්ඡා කරනවා. අපි දෙසටක් මිත්‍යා දෘෂ්ටි කියලා කියනවා. ඒ වගේම ඇතැම් විට සාස්වත උච්ඡේද දෘෂ්ටීන් කියලා දෘෂ්ටි ආකාර දෙකකට බෙදලා කතා කරනවා. දැන් මේ සූත්‍ර දේශනාව තුළ අපි කතා කරන්නේ අත්වාද පටිසංයුක්ත හෝ ලෝකවාද පටිසංයුක්ත කියන කාරණාවට අදාළව මේ දෘෂ්ටිය කොහොමද බෙදී යන්නේ කියන කාරණාව. එතනදී අත්වාද පටිසංයුක්තාවා කියලා කියනවා ආත්මවාද ප්‍රතිසංයුක්ත භාවය. ඒ කියන්නේ ආත්මවාදයට එක්ක යෙදිලා තියනවා කියන එක. ආත්මවාදයේ පිළිබඳව අපි සාකච්ඡා කරනකොට පින්නතුනේ අපිට දකින්න පුළුවන්කම තියෙනවා ආත්මවාදයක් කියලා කියන්නේ මේ යම්කිසි අයිතිකාරයෙක් ස්වාමියෙක්ගේ පැවැත්මක් පිළිබඳව. එහෙම නැතිනම් ආත්මයක් කියලා අපි සිංහලෙන් සාමාන්‍යයෙන් අපි කතා කරනවා. එතකොට ආත්ම කියන එක අපි ලක්ෂණයක් විදිහට අපි හිතාගෙන ඉන්නවා නම් අපි විමසා බලනවා නම් අපිට දකින්න පුළුවන් රූපය අසුරු කරගෙන ආත්මයක් තියෙනවා. එහෙම නැතිනම් රූපේම තමයි මේ ආත්මවත් විදිහට තියෙන්නේ. මේ විදිහට අපිට අදහස් තියෙනවානේ සංකල්පනා. අන්න ඒකට තමයි ආත්මවාදයක් කියලා කියන්නේ. දැන් කෙනෙකුට හිතෙනවානේ මේ එක දිගට යන එක දිගට ජීවත් වෙන කෙනෙක් ඉන්නවා කියලා. පොඩි කාලේ ඉඳලා ආපු මම දැන් මේ මෙතන ඉන්නවා.
ඒ වගේම මේ ඉන්න මම තමයි අනාගතයට යන්නේ. ඒ වගේම මේ ඉන්න මට පුළුවන්කම තියනවා මේ ලෝකයේ අද දවසේදී මේ දේවල් පාවිච්චි කරන්න. නැතිනම් මේ ලෝකේ මේ දේවල් සුරවා ගැනීමේ හැකියාව තියෙනවා. මෙන්න මේ දේවල් එක්ක අපිට අතීතය, වර්තමානය, අනාගතය කියන මේ තුන් කාලයකටම අදාළව අපිට මේ ආත්මවාදයක් දැසගෙන තියෙනවා. ආත්ම සංකල්පනාවක් තියෙනවා. එතකොට මේ ආත්ම සංකල්පනාව පිළිබඳව කතා කරනකොට ප්‍රධාන වශයෙන්ම ආත්ම සංකල්පනා 20 ආකාර කොට අපි සාකච්ඡා කරනවා. ඔබ මේ පිළිබඳව අහලා තියෙනවා 20 ආකාර සක්කාය දිට්ඨිය කියලා. සක්කාය දිට්ඨිය දකින්න පුළුවන්කම තියෙන ආකාර 20ක්. එතකොට සක්කාය දිට්ඨියේ තියෙන මේ ආකාර 20 පිළිබඳව අපි බලනකොට පින්නතුනි අපිට පේනවා මොකද්ද මේ ආත්මවාද ප්‍රතිසංයුක්ත භාවය කියලා කියන්නේ කියන එක. ආත්මවාදය කියනකොට අපිට මෙතනදී මූලික ලෙසම හඳුනා ගන්නට පුළුවන්කම තියෙන්නේ රූපං අත්තතෝ සමනුපස්සති. රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා. රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා. මේකට කියනවා රූපං අත්තතෝ සමනුපස්සති කියලා. මේ තියෙන රූපේම තමයි ආත්මය. ඒකෙන් වෙනත් දෙයක් නෙමෙයි. මේ රූපේම ආත්මවත් වූ දෙයක්. එතකොට මේ රූපේම ආත්මවත් කියලා කල්පනා කළාට පස්සේ බඳු පුද්ගලයින්ට තියෙන දෙයක් තමයි මේ රූපේ නැති වෙලා යනකොට මේ ඔක්කොම ඉවරයි කියන්නේ. ගොඩක් අවස්ථාවලදී ඔවුන් මේ කර්මවාදී බව සහ ක්‍රියාවාදී බව ප්‍රතික්ෂේප කරනවා. ඒ කියන්නේ හේතුඵල ධමක පැවැත්මක් තියෙන්නේ. අකුසල් කළොත් අකුසල් වල විපාක එනවා. කුසල් කළොත් කුසල ධර්මයන්ගේ විපාක තියෙනවා කියන දේ ඔවුන් පිළිගන්න ලෑස්ති නැහැ. ඒකට හේතුව තමයි ඔවුන් පිළිගන්නේ ආත්ම සංකල්පනාවක් මේ රූපය ආත්ම වශයෙන් කල්පනා කරනවා. එතකොට දැන් මේ රූපය අවුරුදු 20ක් 30ක් 50ක් වෙන්නට පුළුවන් තිබිලා මේ රූපේ නැති වෙලා යනකොට මේ ආත්මය කියන දේ නැති වෙලා යනවා. අවුරුදු 50ක් 60ක් වේවා මේක තිබිලා මේක නැති වෙලා යනකොට මේ ආත්මය කියන එක නැති වෙලා යනවා. එතකොට මේ ආත්මය කියන එක මේ විදිහට නැති වී යන දෙයක් කියලා අපි දකිනකොට අන්න ඒකට තමයි රූපං අත්තතෝ සමනුපස්සති කියලා කියන්නේ. මේක උච්ඡේදය කියන කොටස ඇසුරු කරන තැන. ඒ වගේම රූපවන්තං වා අත්තානං සමනුපස්සති. ආත්මය කියන එක රූපවත් වෙලා තියෙනවා. ඒ කියන්නේ භවයෙන් භවයට යන ආත්මයක් තියෙනවා. ඒ භවයෙන් භවයට යන ආත්මය අද මේ විදිහට රූපවත් වෙලා තියෙනවා. ඒකට රූපේ නැසුණට ආත්මය නැසෙන්නේ නැහැ. ආත්මය කියන එක මේ භවයේ සිට තව භවයකට සම්ප්‍රේෂණය වෙනවා. තව භවයකට යනවා. මේක තමයි රූපවන්තං වාත්තානං සමනුපස්සති කියලා කියන්නේ. ඊට පස්සේ අත්තනිවා රූපං සමනුපස්සති. එතකොට ආත්මය කෙරෙහි රූපේ පිහිටා සිටිනවා. ආත්මය කෙරෙහි තමයි රූපේ තියෙන. ආත්මය මත තමයි රූපේ තියෙන්නේ. ඒ මත දෙන රූපස්මින් වාත්තානං සමනුපස්සති. රූපය කෙරෙහි ආත්මය පිහිටා තියෙනවා. ආත්මය එකක්, රූපය තව එකක්. හැබැයි ඒතක දුක්වත් රූපය මත තමයි ආත්මය කියන දේ පිහිටලා තියෙන්නේ. මෙන්න මේ විදිහට ලෝක කෙනෙකුට මේ ආත්ම දෘෂ්ටිය කියන එක රූපය අසුරු කරගෙන පවතිනවා. මේකම විඳීම් සහගත ස්වභාවය මුල් කරගෙන පවතිනවා. ඒකට කියන අපි වේදනා ස්කන්ධය මුල් කරගෙන ආත්ම සංකල්පනාව හතර ආකාරයකට ඔය කතා කරපු හතර ආකාරයට පවතිනවා. සංඥා ස්කන්ධය හඳුනා ගැනීම කියන ලක්ෂණය තුළ කෙනෙක් ආත්මය දකින බව පිටා සිටිනවා. ඒක පවත්වනවා. ඒ වගේම සංස්කරණ ලක්ෂණය හිතන කම පිළිබඳව කෙනෙක් ආත්මයක් කියලා කල්පනා කරනවා. ඒ වගේම විඥානනය අපි දැනගන්නා බව පිළිබඳව අපි ආත්ම සංකල්පනාවක් පවත්වනවා. එනිතුනි මෙන්න මේ විදිහට අපි බලාගෙන යනකොට අපිට පේනවා අපි ආත්ම සංකල්පනාව මෙන්න මේ ස්කන්ධ පංචකය පිළිබඳව අපි පවත්වනවා. හතරාකාර වන මේ ආත්මය පිළිබඳව තියෙන අදහස ස්කන්ධ පහේ ඇසුරු වෙනවා. ස්කන්ධ පහේ ඇසුරු වෙනකොට ඒකට කියනවා එක ස්කන්ධයකට හතර ගානේ 20 ආකාර දෘෂ්ටියක් කියලා. ඒ නිසා අත්වාද පටිසංයුක්තාවා කියලා මේ කියන්නේ ආත්මවාද ප්‍රතිසංයුක්ත භාවය හෝ මහාකච්චායන තෙරුණහස් මේ මහචුන්ද තෙරුණහස් මේ අහන්නේ
ලෝකේ ආත්මවාද ප්‍රතිසංයුක්ත භාවයක් තියෙනවා නම් එතකොට මොකද්ද මේ ආත්ම භාව ප්‍රතිසංයුක්ත භාවය කියලා කිව්වේ? මෙන්න මේ කියපු ආත්ම දෘෂ්ටිය. ඒ වගේම ලෝකවාද ප්‍රතිසංයුක්ත භාවය. ලෝකවාදය කියලා කියන්නේ ලෝකය පිළිබඳව තියෙන වාදයක්. ලෝකයේ පිළිබඳව කෙනකෙනා කල්පනා කරන ආකාරයන් තියෙනවා. ලෝකයේ පිළිබඳව කල්පනා කිරීමේදී ඒ මනෝභාවයන් තුළට ලෝකයේ පිළිබඳව ගෝචර වන විදිහට ඇතමුන් කල්පනා කරනවා. එහිදී ප්‍රධාන ලෙස අපිට දකින්න පුළුවන්කම තියෙනවා සාස්වත වශයෙන් ලෝකයේ පිළිබඳව කල්පනා කරනවා. සස්සතෝ ලෝකෝච්චේ වත්තාච. ආත්මය සහ ලෝකය කියන එක සාස්වතයි. සාස්වතයි කියලා කියන්නේ ඒක මේ පවතින දෙයක් කියලා කල්පනා කරනවා. ඒ වගේම ආත්මය සහ ලෝකය කියන එක අසාස්වතයි. අසාස්වතයි කියන එක පිළිබඳව කෙනෙක් කල්පනා කරනවා මේක පවතින්නේ උච්ඡේදයකටපත් වීමක් පිළිබඳව අශාස්ත්‍ර බවක් පිළිබඳව කල්පනා කරනවා. සාස්වත අසාස්වත භාවය. ඒ වගේම අතමුන් කල්පනා කරනවා සස්සතෝච අසස්සතෝච. මේක එක කොටසක් සාස්වතයි, තව කොටසක් තියෙන එක අසාස්වතයි. එක කොටසක් පවතිනවා. හැබැයි අනිත් කොටස අසාස්වතයි කියලා ලෝකයේ පිළිබඳව කෙනෙකුගේ අදහසක් තියෙනවා. මේ ලෝකේ එකට කියනවා ඒකච්ච සස්සතික වාද කියලා. එතකොට ඒකච්ච සස්සතික වාදයෙන් කියන්නේ ලෝකයේ තුල තියෙන එක කොටසක් සාස්වතයි, අනිකුත් කොටස අසාස්වතයි කියලා ඇති කරගන්න දෘෂ්ටියක් තියෙනවා. ඒ වගේම නේව සස්සත සාස්වතත් නැහැ, අසස්සත අසාස්වතත් නැහැ කියලා සමහර කෙනෙක් දෘෂ්ටීන් ඇති කරගන්නවා. දැන් මෙන්න මේ විදිහට සාස්වත අසාස්වත භාවයේ මුල් කරගෙන හතරකුත් අන්තවා ලෝකෝ ලෝකේ කියන එක කෙලවර සහිත දෙයක්, අනන්තවා ලෝකෝ ලෝකේ කියන එක කෙලවරක් නැති දෙයක් කියලා මේ අන්ත අනන්ත භාවයේ පිළිබඳව මුල් කරගෙන හතරකුත් කියන අට ආකාරයකට ලෝකවාද දෘෂ්ටීන් කෙනෙක් ඇසුරු කරනවා. අපි ඉස්සරහට කතා කරමු ඇයි මේ වලට ආත්මවාද දෘෂ්ටි කියලා කියන්නේ, ඇයි මේ වලට ලෝකවාද දෘෂ්ටි කියන්නේ කියන කාරණාව පිළිබඳව අපි ඉස්සරහට සාකච්ඡා කරමු. එතකොට දැන් චුන්ද තෙරුන් වහන්සේ විමසන ප්‍රශ්නේ තමයි බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මේ විදිහේ ලෝකේ ඉන්න කෙනෙකුට මේ විදිහට අනේක විහිිත දිට්ඨි උපදිනවා. ලෝකේ ඉන්න අයට නොඑක ආකාරයේ වූ දෘෂ්ටීන් උපදිනවා. එතකොට ආදිමේව නුකෝ භන්තේ බික්ඛුනෝ මනසිකරෝතෝ ඒව මේතා සම්දිත්තේනම් පහණං. එතකොට ප්‍රශ්නයක් විදිහට අහනවා ආදිමේව නුකෝ භන්තේ බික්ඛුනෝ. ආදිමේව කියන වචනය මෙතනදී විශේෂ වචනයක්. මොකද මේ ආදිමේව කියලා කියන්නේ ආදි කියලා කියන්නේ මුල කියන එකටනේ. එතකොට දැන් මුලදිම කෙනෙක් මානසිකාරයේ පවත්වනවා නම්, එතකොට මුලදිම මානසිකාරයේ පවත්වනවා නම් කියලා කියන්නේ දැන් මේ මගට పూర్වයෙන්ම කෙනෙක් කල්පනා කරනවා නම් ලෝකෙ මෙබඳු වූ දෘෂ්ටීන් ඇති වෙනවා. එතකොට මේ දෘෂ්ටීන් ඇති වෙනකොට යම්කිසි කෙනෙක් මේ ශාස්ත්‍රයේ කෙනෙක් මුලින්ම මානසිකාරයේ පවත්වනවා නම්, එතකොට මේ මෙනෙහි කිරීම නිසා ඒව මේතේ සම්දිත්තේනම් පහණං හොති. මේ දෘෂ්ටීන්ගේ ප්‍රහාණය වෙනවා නම් ඒව මේතා සම්දිත්තේනම් පටිනිස්සග්ගෝ හොති. මෙන්න මේ කියන දෘෂ්ටීන්ගේ පටිනිස්සග්ගයක් වෙනවා නම් මෙන්න මේකට තියෙන හේතු මොනවද? නැතිනම් මේක කරන්නේ කොහොමද කියලා ප්‍රශ්නේ තමයි අන්න කියන්නේ ලෝකයේ තුල සංක්ෂිප්ත විස්තරයක් කළා අත්වාද භාවයේ. ලෝකවාදය කියලා කියන්නේ මොකක්ද කියලා? අත්වාද කියලා කියන්නේ ආත්මවාදයේ පිළිබඳව, ලෝකවාදය කියලා කියන්නේ ලෝකයේ පිළිබඳව. එතකොට මේ ආත්මය පිළිබඳවත් ලෝකය පිළිබඳවත් කාට හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අන්න ඒ බඳු දෘෂ්ටි ලෝකෙ උපදිනවා නම් ඒ දෘෂ්ටි නැති කරගන්න කෙනෙක් උත්සාහවත් වෙනකොට ඉස්සෙල්ලාම මොන විදිහට මානසිකාරයේ පැවැත්වුවද මෙන්න මේ කියපු දෘෂ්ටි දුරු කරන්න පුළුවන්කම තියෙන්නේ. මේ පහාණං කියලා කියන්නේ ප්‍රහාණය කරන්නට පුළුවන්කම තියෙන්නේ. පටිනිස්සග්ග කියලා කියන්නේ දුරලන්නට පුළුවන්කම තියෙන්නේ. මේ දෘෂ්ටි ප්‍රහාණය කරන්නේ දුරලන්නේ කොහොමද කියලා චුන්ද තෙරුන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් විමසනවා. එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා යා ඉමා චුන්ද අනේක විහිතා දිට්ඨියෝ ලෝකේ උපජ්ජಂತಿ. චුන්ද යම් විදිහකින් මේ ලෝකේ අනේක විහිත වූ දෘෂ්ටි ලෝකේ උපදිනවා. අත්වාද පටිසංයුක්තාවා ලෝකවාද පටිසංයුක්තාවා. ඒ හැම දෙයක්ම එක්ක ආත්මවාද ප්‍රතිසංයුක්තයි එහෙමත් නැතිනම් ලෝකවාද ප්‍රතිසංයුක්තයි.
ඔය දෙකෙන් එහාට මොන දෘෂ්ටියක්වත් ඇතිවන්නට පුළුවන් කමක් නැහැ. එතන දෘෂ්ටි කියන වචනය බෙදලා දක්වනකොට අපිට ওই වචනය දෘෂ්ටි කියන දේ ප්‍රභේදගත කරලා දක්වන්නට පුළුවන් එක එක න්‍යායන් තියෙනවා. එක එක ක්‍රම තියෙනවා. දැන් මේකෙදි කියනවා ආත්මවාද සහ ලෝකවාද. ආත්මය ගැන අදහස සහ ලෝකයේ පිළිබඳව තියෙන වාද විදිහට කල්පනා කරන්නට පුළුවන්. දැන් ඔය දෙකට හසු නොවන දෙයක් වාදයක් මේ ලෝකයේ ඇත්තේ නැහැ. ඔක්කොම වාද ඔය දෙකට අන්තර්ගතයි. ඒ වගේම තවත් විදිහකින් කල්පනා කරොත් එහෙම සාස්වතවාද සහ උච්ඡේදවාද. ওই දෙකට අර ඔක්කොම ඇතුල් කරන්න පුළුවන්කම තියෙනවා. තව විදිහකින් කිව්වොත් එහෙම භව දිට්ඨි සහ විභව දිට්ඨි. භවය පිළිබඳව තියෙන දෘෂ්ටිය සහ විභවය පිළිබඳව තියෙන දෘෂ්ටිය. ඒකට ඒකටත් ඔය ඔක්කොම ඇතුල් කරන්නට පුළුවන්. දැන් ඔය දෘෂ්ටි පිළිබඳව කතා කිරීමේදී එක එක වචන වලින් අරගෙන බලනකොට ලොකු ලොකු භාජන තියෙනවා. මේ ඔක්කොම එකකට එකක් බහලන්නට පුළුවන්කම තියෙනවා. මේත් ඒ වගේ ලෝක යම්තාක් දෘෂ්ටි තියෙනවා නම් ඒ තාක් සියලුම දෘෂ්ටි ආත්මවාද සහ ලෝකවාද කියන ওই වචන දෙකට බහලන්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා චුන්දහාමුදුරු භාග්‍යතුන් වහන්සේගෙන් ඇහුවේ ආත්මවාදයේ කොහොමද අපි නැති කරන්නේ, ලෝකවාදයේ කොහොමද අපි නැති කරන්නේ කියන මේ ප්‍රශ්නය තමයි භාග්‍යතුන් වහන්සේගෙන් විමසා සිටියේ. ඒකට බුදුරජාණන් වහන්සේ පිළිබඳව දේශනා කරනවා යා ඉමාචුන්ද අනේක විහිතා දිට්ඨිය ලෝකේ උපජ්ජන්ති අත්වාද පටිසංයුක්තාවා ලෝකවාද පටිසංයුක්තාවා චුන්ද මේ ලෝකේ ආත්මවාද ප්‍රතිසංයුක්තව හෝ ලෝකවාද ප්‍රතිසංයුක්තව ඒ කියන්නේ ආත්මවාදයට අනුව හෝ ලෝකවාදයට අනුව යත්ත චේතා දිට්ඨිය උපජ්ජන්ති යම් තැනක මේ දෘෂ්ටි උපදිනවා නම් යත්ත චේතා අනුසෙන්ති යම් තැනක මේවා අනුසය වෙනවා නම් යත්ත චේතා සමුදාචරಂತಿ යම් තැනක මේ දේවල් සමුදාචරණය කරනවා නම් එතකොට තං නේතම් මම නේසෝ හමස්මි නමේසෝ අත්තාති ඒව මේතං යථා භූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ. එතකොට මේ විදිහට යථා භූත වශයෙන් යම් කිසි කෙනෙක් මේ විදිහට දකිනවා නම් ඒ දකින්නහුට තමයි මෙන්න මේ දෘෂ්ටිය දුරු වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට අපි මේක තේරුම් ගන්නට අවශ්‍යයි. ප්‍රධාන වචන ටිකක් තියෙනවා. මේ වචන බොහොම ලස්සන සහ වැදගත් වෙන නිසායි මම මේ දේවල් බොහොම අවධාරණය කරමින් කතා කරන්නේ. මොකද ඒ වගේ දේවල් බුදුරජාණන් වහන්සේ දේශනා කරන මේ වචන මගහැර යන්නට හිතෙන්නේ නැහැ. පුංචි කාරණාවක් කියලා හිතුණත් ඒ දේවල් බොහොම ධර්ම රසයෙන් යුක්තයි. එතකොට යම් මේ දෘෂ්ටියක් උපදිනවා නම් උපජ්ජන්ති. එතකොට උපජ්ජන්ති කියලා කියන්නේ මොකද්ද? මේ විදිහට උපජ්ජන්ති කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට මේ යම් කිසි දෙයක් ಜಾති වශයෙන් අජාතා, ಜಾති වශයෙන් හටගෙන නැහැ. ඒ කියන්නේ තාම හටගත්තේ නැහැ ඒ බඳු දෙයක්. එතකොට අන්නේ ඒ බඳු දෘෂ්ටියක් හට ගන්නවා නම් හට ගැනීමන තමයි උපජ්ජන්ති කියලා කියන්නේ. එතකොට ඒ බඳු දෘෂ්ටි උපදිනවා නම් ඊට පස්සේ අනුසෙන්ති, අනුසය වෙනවා. සාමාන්‍ය වචනෙන් කතා කරන අනුසය වෙනවා කියලා. අනුසය වෙනවා කියලා කියන්නේ මොකද්ද? දැන් අර ඉපදුනා වූ දෙයක් නැවත නැවත අපි දුරු නොකළ බව නිසා නැවත නැවත උපදින්නට හේතු හද දෙනවා නම් නැවත නැවත එයින්ම ඇසුරු වෙන බව තියෙනවා නම් මේ වචන ටිකේ වැදගත්කම අපිට ඉස්සරහට ලැබෙනවා. එතකොට දැන් යම් කිසි හට නොගත්ත දෙයක් හට ගන්නවා නම් තැනක නැවත නැවත ඒ දෘෂ්ටිය අපිට උපදින්නට පුළුවන්කම තියෙනවා නම් එතකොට අන්න ඒකට කියනවා ඒ අනුසෙන්ති කියලා. ඒ වගේම සමුදාචරಂತಿ කියලා කියනවා කායද්්වාර වචීද්්වාර ආදී වශයෙන් හැමිනිලා ඒ දේවල් වල හැසිරෙනවා. දැන් බලන්න මේ දෘෂ්ටිය පිළිබඳව ඉස්සෙල්ලාම යම් කිසි කෙනෙකුට යම් දෙයක් ඇසුරු කරගෙන දෘෂ්ටියක් උපදිනවා. ඉපදුනහම අප්‍රහීන නොවි ඒ දේ නැවත නැවත පවත්වනවා. ඒ දේ පවත්වනවා විතරක් නෙමෙයි ඒ පැවැත්ම නිසා එයා සමුදාචරಂತಿ ඒ තුල නැවත නැවතත් හැසිරීමට ලක් වෙනවා. එයා හයින් වචනයෙන් ඒ දෘෂ්ටි විෂය පරාසය තුල ඔහුට හැසිරෙන්නට පුළුවන්කම තියෙනවා. ඔහුට ඒක ගැන කතා කරන්න පුළුවන්. ඔහුට ඒක පිළිබඳව කටයුතු කරන්න පුළුවන්කම තියෙනවා. දැන් මේ විදිහට ඔහුට ඒ තුල කය වචන දෙකෙන් හැසිරෙන්න පුළුවන්කම ලැබිලා තියෙනවා. ඒ නිසා තමයි සමුදාචරಂತಿ කියලා කිව්වේ. එතකොට දැන් මේ මොකක්ද කිව්වේ? මේ යත්ත චේතා දිට්ඨි. යත්ත කියලා කියන්නේ යම් තැනක ඒ දෘෂ්ටි උපදිනවා නම් අන්න එතන ගැන තමයි මේ කතා කරන්නේ.
එතකොට තං නේතං මම යම් තැනක මේක උපදිනවා නම් ඒ උපදින තැන තං නේතං මම අන්නේ උපදින ලබන තැන නේතං මම ඒක මම කියලා කියන්නේ pāli භාෂාවෙන් මගේ කියන එකට දැන් අපි සිංහලෙන් මම කියලා කියන්නේ මේ මම කියන මමත්වයේ පිළිබඳව වෙමි කියන හැඟීමයි. එතකොට ඒක pāli භාෂාවේදී මම කියන වචනේ පාවිච්චි වෙන්නේ මගේ කියන අර්ථය ප්‍රකාශ කිරීම සඳහා. පාලියේ මම කියලා කියන්නේ අහං කියන එක. ඉතින් මමංකාර කියලා කියන්නේ මේ මගේ කියලා ගන්න එක. අහංකාර කියලා කියන්නේ මම කියලා ගන්න එක. එතකොට දැන් මෙතනදී මේ මම කියලා කියන්නේ නේතං මම කියන්නේ මගේ නෙවෙයි කියන එක. නේසෝ හමස්මි. එතකොට මේ පුද්ගලයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඊට පස්සේ නෙමේසෝ අත්තාති මේ පුද්ගලයේ තියෙන ආත්මයක් එහෙම නෙමෙයි කියලා මේ විදිහට එවමෙතං යතහභූතං සම්මප්පඤ්ඤාය පස්සතෝ එවමෙතාසං දිට්ඨිනං පහනං හොති. මේ විදිහට ලෝකයේ යම් කෙනෙක් දකිනවා නම් උට ඒ දෘෂ්ටි සම්පූර්ණයෙන්ම දිට්ඨිනම් පහනං හොති දෘෂ්ටීන්ගේ දුරවීම සිද්ධ වෙනවා. එවමෙතාසං දිට්ඨිනම් පටිනිස්සග්ගෝ හොති මෙන්න මේ කියපු දෘෂ්ටීන්ගේ දුරලීම වෙනවා. එතකොට දැන් බුදුරජාණන් වහන්සේ මේ තුල අපිට විවරණයකට ලක් කරනවා මේ දෘෂ්ටි යම් තැනක උපදිනවා නම් ඒ දෘෂ්ටි උපදින තැන කොහොමද අපි මේ දෘෂ්ටි දුරු කරන්නේ කොහොමද අපි මේ දෘෂ්ටි නැතුව වාසය කරන්නේ කියන කාරණාව පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපිට මනමින් දේශනා කරනවා. එතකොට මෙතනදී අපි තේරුම් ගන්නට අවශ්‍ය දේ තමයි දැන් යම් තැනක මේ දෘෂ්ටි හටගත්තා නම් අන්නේ දෘෂ්ටි හටගත්ත තැනම අපි සිදු කළ යුතු සිදු කරන දුරලීමක් පිළිබඳවයි මේ කතා කරන්නේ. එතකොට යත්ථ කියලා වචනයක් අපි කතා කළා. යත්ථ කියන වචනය පිළිබඳව කතා කළේ මේ පංච උපාදානස්කන්ධ ධර්මයන් පිළිබඳව. මේ පංච උපාදානස්කන්ධ ධර්මයේ අසුරු කරගෙන යම් කෙනෙකුට තියෙන දෘෂ්ටි ඇති වෙන දෙයක් පිළිබඳවයි කතා කළේ. දැන් හිතන්නකෝ උපජ්ජති යම් කෙනෙකුට යම් පංච උපාදානස්කන්ධ ධර්මයේ අසුරු වෙනකොට නූපන් දෘෂ්ටියක් ඒ පංච උපාදානස්කන්ධය පිළිබඳව උපදිනවා. ඒක තමයි උපජ්ජති කියලා කිව්වේ. ඊට පස්සේ අනුසේති. ඒක එකතු කරලා අප්‍රහීනව අපි පවත්වා ගන්නවා. ඒක තියා ගන්නවා. දැකපු දේ අපි අප්‍රහීනව තියා ගන්නවා. ඒක තමයි අනුසේති කියලා කිව්වේ. ඒ වගේම අපි ඊළඟට වචනයක් කතා කළා සමුදාචරಂತಿ කියලා. සමුදාචරಂತಿ කියලා කියන්නේ හැසිරෙනවා කියන එක. දැන් අර අප්‍රහීනව යමක් අපි තියාගත්තා නම් දැන් අපිට ඊට අනුරූපව හැසිරෙන්න පුළුවන්. ඒ නිසා තමයි ඔබ දැකපු අහපු දේවල් පිළිබඳව කතා කරන්නේ. ඒ වගේම දැකපු අහපු තැන්වලට ඔබට යන්න පුළුවන්කම තියෙන්නේ. එතකොට දැන් මේ ලෝකය නිර්මාණය වෙලා තියෙන අන්නේ අප්‍රහීන භාවය නිසා. මේ දේවල් වල ප්‍රහීන භාවයක් නැති නිසා. එතකොට දැන් මෙන්න මේ තැන ඉඳලා තමයි කෙනෙක් ආත්මවාද ප්‍රතිසංයුක්ත බවක් උපදව ගන්නවා නම් උපදව ගන්න. ඒ වගේම ලෝකවාද ප්‍රතිසංයුක්ත බවක් උපදව ගන්නවා නම් ලෝකවාද ප්‍රතිසංයුක්ත බවක් උපදව ගන්නේ මෙන්න මේ තැනට ඇවිල්ලා. කොතනටද ස්කන්ධ ධර්මයන් වෙත පැමිණ සිදු කරනු ලබන දෙයක්. ඒක ස්කන්ධ ධර්මයන්ගෙන් මිදිලා ස්කන්ධ ධර්මයන්ගෙන් ඉවත් වෙලා කරන දෙයක් නෙමෙයි. පංච උපාදානස්කන්ධය අසුරු කරනකොට එතන මෙබඳු දෘෂ්ටියක් උපදිනවා. උපදිනකොට එහි නොනැසී පැවැත්ම තියෙන අනුසේවීම තියෙනවා විතරක් නෙමෙයි. එතනදී තියෙනවා ඊළඟ කාරණාව. ඒකට තමයි සමුදාචරಂತಿ කියලා කිව්වේ. එතකොට ඒකේ සමුදාචරණය සිද්ධ වෙනවා. ඒ තුළ හැසිරීම, කය වචන දෙකෙන් හැසිරීම සිද්ධ කරනවා. මේක ලෝකේ අපි කාගේ ජීවිතවල ඇත්ත කතාව. අපි කවුරුත් ජීවත් වෙන තැන තියෙන යථාර්ථය තමයි ඔය කතා කරන්නේ. එතකොට ලෝකේ අපි ජීවත් වෙනකොට අපි දැකපු, අහපු, විඳපු, දැනගත්ත දේවල් පිළිබඳව අපිට තියෙන මානසික මට්ටම තමයි අත්වාද පටිසංයුක්ත බව සහ ලෝකවාද පටිසංයුක්ත බව කියලා කියන්නේ. එක එක කෙනාට මේක එක එක මට්ටමින් ඇති වෙන්න පුළුවන්. කාම ලෝකේ කෙනාට එක විදිහකටත්, රූප ලෝකේ කෙනාට එක විදිහකටත්, අරූප ලෝකෙහි කෙනාට එක විදිහකටත්, එක එක පුද්ගලයාට දෘෂ්ටි එක එක විදිහට ඇති වෙන්නත් පුළුවන්.
අපි අද අපිට සාපේක්ෂව කතා කළොත් එහෙම අපිට තියෙනවා ලෝකයේ පිළිබඳව දැක්මක්. ඒකට තමයි ලෝකවාද ප්‍රතිසංයුක්ත භාවය කියලා කියන්නේ. පුතග්ජන චිත්තසංතානයකට ලෝකයේ පිළිබඳව ඇසුරු වෙන දෘෂ්ටිය. ඒක මේ පවතිනවා කියලා ගන්න සාස්ත්‍රය වෙන්නටත් පුළුවන්. එමත් නැතිනම් මේක මෙතනින් පස්සේ ඉවරයි කියලා ගන්න උච්ඡේදයක් වෙන්නටත් පුළුවන්. එතකොට ඒක මේ දෙපැත්තකින්ම ලෝකයේ පිළිබඳව ඔබ දකින දැකීම. ඒ දැකීම තමයි එක පැත්තකින් අපිට මේ පැවැත්ම තුළ ගොඩ නැගිලා තියෙන්නේ. පැවැත්ම තුළ ගොඩ නැගිලා තියෙන්නේ කියන්නේ දැන් මේ ලෝකේ තියනවායයි ඇති බවට ගත්ත යම් දෘෂ්ටිගත වීමක් තියෙනවා නම් නොවෙනස්ව පවතින රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී මේ දේවල් ලෝකේ තියනවා කියලා හිතටකම තියනවා නම් ඒ වගේම මේ දේවල් තැම්පත් කරගෙන හෝ තියෙන නාම ධර්මතාවයෙන් හෝ දෙයක් තියනවා කියලා හිතනවා නම් මෙන්න මේකට කියනවා පින්නතුනි මේ ලෝකවාද ප්‍රතිසංයුක්තයි කියලා. ඒක ලෝකයේ පිළිබඳව තියෙන දැකීම. ආත්මවාද ප්‍රතිසංයුක්ත බව කියලා කියන්නේ ආත්ම සහගත සංකල්පනාව. ආත්ම සහගත සංකල්පනාව කියන එක අපි බොහොම හිමින් නිරවුල් කරගන්නට අවශ්‍ය දෙයක්. අපිට තියෙනවා පළවෙනි දේ වෙමි කියන හැඟීම. ඒකට කියන්නේ අස්මිමානය කියන එක. ඒක දිට්ඨියක් නෙමෙයි. අස්මිමානය කියලා කියන්නේ වෙමි කියන හැඟීම කියලා කියන්නේ ඒක දිට්ඨියක් නෙමෙයි. ඒක සංයෝජන ධර්මයක් වෙමි කියන එක. බාහිර රූපයක් දකිනකොට දකින කෙනා මේ පැත්තේ ඉන්නවා කියලා හිතන එක ඒක සංයෝජන ධර්මයක්. එතකොට අන්න මේ සංයෝජන ධර්මයේ පිළිබඳව කෙනෙකුට ඇති වෙන දෘෂ්ටියක්. පුතඥ කෙනෙකුට ඒකම වැඩි දියුණු මට්ටමක් තමයි දෘෂ්ටිය කියලා කියන්නේ. ඒ නිසා වැඩි දියුණු බව ඉවත් කරලා අර වෙමි කියන හැඟීම විතරක් කෙනෙකුට පවත්වන්න පුළුවන්. වෙමි කියන බව දුරු වෙන්නේ අරිහත් මාර්ගයේ. හැබැයි දෘෂ්ටිය දුරු වෙන්නේ සෝතාපන්න මාර්ගයේ. එතකොට දෘෂ්ටියට අයිති කොට අතීතයේ ඉඳලා නොනැසී පවතින කෙනෙක් දැන් ජීවත් වෙනවා. මේ කෙනා අනාගතයටත් යනවා. එක්ක පෙර ජීවිතවල ඉඳලා ආවා. අනාගත ජීවිතවලටත් යනවා. මේ විදිහට මේ නොනැසී පැවැත්මක් ගැන කතා කරනවා. අන්නේ නොනැසී පැවැත්ම තමයි අපිට තියෙන මේ ආත්ම දෘෂ්ටියේ ස්වභාවය. දැන් ඔබට මම කියන පුද්ගල බව තහවුරු වෙලා තියෙනවා. ඒ තහවුරු වෙන්නේ කොහොමද කියලා ටිකක් හිතලා බලන්න. දැන් මම කියලා කතා කරන්න තැනක් නැහැනේ. ලෝකේ මම කියලා කියන්නේ පඨවි ධාතුවද? මම කියලා කියන්නේ ආපෝ ධාතුවද? මම කියලා කියන්නේ තේජෝ ධාතුවද? වායෝ ධාතුවද? මේක ධාතුවක්වත් මම නෙමෙයි. ඒතකොට සතර මහා ධාතුව හෝ සතර මහා ධාතුව නිසා පවතින රූප ඇතුලේ මම කියන දේ නැත්තම් මේ දේවල් වලින් හැරුණුකොට දෙයක් මම කියලාත් විතර නැහැනේ. විඳින බව මම නෙමෙයිනේ. හඳුනන බව, හිතන බව, දැනගන්න බව මම නෙමෙයිනේ. එතකොට මේ මමත්වය නැති තැනක අපි මමත්වයක් පවත්වලා තියෙනවා. එතකොට මේ මමත්වයේ පවත්වලා තියෙන්නේ කොහොමද? අපි ලෝකයේ තුල නිමිති වශයෙන් ඇසුරු වීම තුල. ඒක කොහොමද අපි පවත්වන්නේ? අපිට අද අපේ මට්ටමේදී නම් ඇහැට රූපයක් පේනකොට හේතු ටිකක් නිසා අපිට පෙනීම කියන දේ හට ගන්නවා. හැබැයි ඒක නොදන්නා කමින් අපි මොකද කරන්නේ? අපි මේ හේතු තුනක එකතුව නිසා හටගන්න දේ අපි හිතනවා බාහිර රූපේ පේන්නේ කියලා එළිය පැත්තට හිතනවා. අපි ආපහු හිතනවා එළියේ තියෙන රූපේ පේන්නේ කියලා. දැන් අපි ඇත්තටම කල්පනා කරලා බැලුවොත් කවදාවත් අපිට එළියේ තියෙන රූපේ නෙමෙයිනේ පේන්නේ. අපිට පේන්නේ මොකද්ද? ඇස් හමුවට ආපු වර්ණ සටහන කියන එක. එතකොට පේන දේ ඇතුලේ තියෙන්නේ ඇස් හමුවට ආපු වර්ණ සටහන මිසක ඒක එළියේ තියෙන දේ නෙමෙයි. ඇහැට ආපු පාට ටිකක් වර්ණ රූපයක් විතරයි. ඊට පස්සේ ඇහැට පුළුවන්කම තියෙන්නේ ඇහි ස්වභාවය අනුව ඒක පතිත කරගන්න. ඒ නිසා කියන්න පුළුවන් කමක් නැහැ ඇහැට පේන දේ එළියේ තියෙන දෙයමයි කියලා. ඒ නිසා තමයි එකම රූපය එක එක අයට විවිධ විදිහට පේන්න පුළුවන්. මිනිස්සු 100ක් ගත්තොත් එකම වස්තුව මිනිස්සු 100 දෙනාට පේන්නේ 100 ආකාරයකට. තිරසංගත සතෙක්, මිනිස්සෙක් සහ දෙවියෙක් අරගෙන බැලුවොත් එකම වස්තුව පිළිබඳව ඕන්ට එක එක ආකාරයට පෙනිලා තියෙනවා. කාට පේන පෙනුමද ඇත්තම පෙනුම කියලා අහුවොත් අපිට ඒක කියන්න පුළුවන් කමක් නැහැ. කෙනකෙනාට කෙනකෙනාගේ පෙනීම ඇත්ත වෙලා තියෙන නිසා. ඒ නිසා අපිට මෙතනදී හොඳට තේරුම් ගන්නට දෙයක් තියෙනවා. අපි පෙනීම කියන දේ දර්ශන කෘත්‍ය කියන එක අපි හිතනවා නම් ඒක රූපේ කියලා අන්න අපි එළියේ රූපේ පැත්තට පතිත වෙනවා. එළියේ තියනවා කියලා.
එළියේ තියෙන බවට මේ රූපේ පැත්තට ගිහිල්ලා අපිට ඒක හම්බ වෙනවා නම් ඒ රූපේ දකින පුද්ගලයා මේ පැත්තේ මම ඉන්නවා කියලා අපිට මේ පැත්තෙන් පුද්ගල බව ගොඩනගෙනවා. එතකොට ඉන්න මට තමයි රූප පේන්නේ. දැන් ඔන්න රූපය සහ මේ පැත්තේ ඉන්නවා කියලා තමන්ගේ ඇති බවට තමන් ඇසුරු වීම කියන මේ දෙකක පැවැත්මක් තමන්ට හසු වෙලා තියෙනවා. දැන් රූපේ තිබුණා දැකපු කෙනා මේ පැත්තේ හිටියා. ওই දෙපැත්තම අපිට ගොඩනැගිලා ඉවරයි. හොඳයි ඊට පස්සේ අපිට ආපහු ආයතන ටික හැදුනහම සද්දයක් ඇහෙනවා. එතකොට සද්දය අහනකොට අපි කල්පනා කරන්නේ කොහොමද? සද්දේ පිළිබඳවත් හිතනවා. හැබැයි රූපේ දැකපු මම තමයි සද්දෙත් ඇහුවේ. ඊට පස්සේ අපිට ගඳ සුවඳක් දැනෙනවා. අර රූපේ දැකපු මම, ශබ්දය අහපු මම තමයි මේ ගඳ සුවඳ විඳින්නේ. මේ විදිහට මේ මම තමයි මේ රස විඳින්නේ, ස්පර්ශ විඳින්නේ කියලා දැන් අපිට මේ ආයතන ටිකෙන් ගන්න සෑම අරමුණක් පාසාම මෙහි තහවුරු වෙන කෙනෙක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා. එතකොට ඔබට මේ පුද්ගල භාවයේ මේ පැත්තේ ආත්මයක් විදිහට පේන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒකට කියනවා අර වෙමි කියන හැඟීම දෘෂ්ටියක් බවට පත් වෙලා අපිට අද ditthi සහගත බවකිනුත් මේක ආවරණය වෙලා තියෙනවා. ඒක තමයි ආත්ම දෘෂ්ටිය කියලා කියන ditthi සහගත බව. ඒක රූපේ පැත්තෙන් වගේම වේදනාව පැත්තෙන්, සංඥාව පැත්තෙන්, සංඛාරයේ පැත්තෙන්, විඥානයේ පැත්තෙන් කියන ඔය හාත්පස මේක ආවරණය කරනවා. මේ මායාවේ දැල මේක වියලා තියෙන බොහොම අපූර්වට මේක ගැලවෙන්න දෙයක් නැහැ. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ කියන ටිකෙනොත් වේදනා, සංඥා, සංඛාර කියලා විඥාන කියන මේ ධර්මතා ටිකෙන මේ ඔක්කොගෙම මේක වියලා තියෙනවා. විඳින බවත් මම කියලා හිතෙනවා. හඳුනන බවත් මම කියලා හිතෙනවා. හිතන කමත් මම කියලා හිතෙනවා. දැනගන්න කමත් මම කියලා හිතෙනවා. ඔය ටිකේ ඔක්කොගෙම නිමිතිත් එකතු වෙනවා. එතකොට මේ ටික ඔක්කොම එකතු වුණාම අතීතයේ ඉඳලා ජීවත් වුණ මම ඉන්නවා. මේ මම අනාගතයටත් යනවා කියලා මේ විදිහට දෘෂ්ටියක් ඇති වෙනවා. දැන් මෙන්න මේ ආත්මවාදයේ ගොඩනැගිලා තියෙන ඔහොම. මේ මට ඇසුරු කරන්න ලැබෙන ලෝකය කියන දේ තුන ලෝකවාදයේ ගොඩනැගෙනවා. ආත්මවාද සහ ලෝකවාද දෙක ගොඩනැගිලා තියෙන ඔහොම. චුන්දහාමුදුරුවෝ අහන්නේ බුදුරජාණන් වහන්සේගෙන් කොහොමද මේක නැති කරන්නේ කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවා නේතම් මම නේසෝ අමස්මින මේසෝ අත්තාති. මේ විදිහට දැක්කොත් මේක නැති වෙනවා. නේතම් මම කියලා කිව්වේ මේක මගේ කියලා ගන්න සුදුසු දෙයක් මෙතන නැහැ කියන එක. තෘෂ්ණා වශයෙන් ඇසුරු කරන්න. අපි කියනවා තෘෂ්ණා, ditthi, මාන කියලා ප්‍රපංච ධර්මතා ටික. ඒ තෘෂ්ණා, ditthi, මාන කියන මේ ප්‍රපංච ධර්මයන්ගෙන් තෘෂ්ණාව කියලා කියන්නේ මගේ කියලා අල්ලගන්නවා. ඒක තමයි මේ මම කියලා කිව්වේ. අපි පාලියෙන් මම කියලා කිව්වේ. එතකොට එතන කියන්නේ අපි මම කියලා ගත්ත පරිග්‍රහණය අල්ලගන්න එක. එතකොට මේක මගේ කියලා අපි ග්‍රහණය කර ගැනීමක්. ලෝකේ තියෙන මේ පෙනීම මගේ පෙනීමක් කියලා අපි ලෝකයේ තුල පේන ඇහෙන විඳින දේවල් තමන්ගේ කරගත්ත බව තමන්ට තියෙනවා. ඒකට අන්න ඒක මේක අල්ලා ගැනීම. ඒ පරිග්‍රහණයක් අපි ලෝකෙට. එතකොට මේක දකින්න කියලා කිව්වා මේක මගේ නොවන දෙයක් හැටියට දකින්න. මේක මගේ නොවන දෙයක් හැටියට දකින්න කියලා කියන්නේ මම නෑ කියන එක මේක ඇතුලේ දකින්න කියලා කියන්නේ. මගේ ආත්මය නෙමෙයි කියලා මේක දකින්න කියලා කියන්නේ. මේ ස්කන්ධ පංචකය පිළිබඳව දකින්න හේතු ටික ඇතිකල්ලි හටගන්න හේතු ටික නැති වෙනකොට නැති වෙන ධර්මයක්. අන්න ඒ ටික අනුව දකිනවා නම් අපිට පේනවා මේක මගේ නෙමෙයි. ඇයි මේක මගේ නම් මේක මට ඕන විදිහට තියෙන්න ඕන. මේක මගේ නම් මට ඕන විදිහට තියෙන්න ඕන තිබුණොත් තමයි මට ඕන විදිහට පවත්වන්න පුළුවන් කමක් තියෙන්නේ. හැබැයි මේක මගේ නෙමෙයි. ඒ නිසා මේක මට ඕන විදිහට තියෙන්නේ නැහැ. ඒකයි මේක මම නෙමෙයි කියලා. මගේ නෙමෙයි කියලා. ඒ වගේම මම නෙමෙයි. නැතිනම් මේ වෙනවා කියන හැඟීම නැහැ. නැති වෙන්න නම් අපිට මේකේ අනිත්‍යතාවය දකින්න වෙනවනේ. හේතු ටික නිසා හටගත්ත ධර්මයේ හේතු නැති වෙනකොට නැති වෙලා නම් එතකොට රූපේකුත් පවතිනවා කියලා පේන්නේ නැහැ. රූපේ දකින්න කෙනා පවතිනවා කියලා පේන්නේ නැහැ. මම හිටියොත් තමයි දැකපු රූපේ තියෙන්නේ. දැකපු රූපේ තිබ්බොත් තමයි දැකපු කෙනා ඉන්නේ. ආයතන ටික පැත්තෙන්ම දැකපු ඒ රූපේ ටික පිහිටා සිටින්නේ නැත්නම් දැකපු කෙනා පවත්වන්න බෑ. දැකපු කෙනා නැත්නම් රූපේ පැවැත්ම නැහැ. මේ විදිහට ස්කන්ධ ධර්මතා ටිකෙම මිදෙන්න පුළුවන්කම තියෙනවා. අන්න ඒක තමයි මේ ටිකේ වෙමි කියන හැඟීම ඇති නොවන විදිහට දකින්න කියලා කියනවා. ඊට පස්සේ මේකේ මගේ ආත්මය නෙමෙයි කියන එක ඒ තුලම ගොඩ නැගිලා තියෙනවා. මේක
ආත්ම වශයෙන් නොදකිය යුතුයි කියන එක. මෙන්න මේ විදිහට මේ පිළිබඳව අපේ වටහා ගැනීමක් තියෙනවා. පවත්වන මානසිකාරයක් තියෙනවා නම් පිනතුනි මේක තමයි අපිට මේ ධර්මයන්ගේ මිදෙන්නට තියෙන ක්‍රමය. නැතිනම් ආත්මවාද සහ ලෝකවාද සංඛ්‍යාත මේ දෘෂ්ටීන්ගෙන් අපිට මිදෙන්න පුළුවන් විදිහ කියලා බුදුරජාණන් වහන්සේ අපට මේ සූත්‍රයේදී දේශනා කරනවා. ඊට පස්සේ ඊට මත්ෙහි කාරණා පිළිබඳව බුදුරජාණන් වහන්සේ අපට දේශනා කරනවා. ඒ දේවල් විස්තර කරන්නට මම ලොකු කාලයක් මෙතනදී වළංගු කරන්නේ නැහැ. අද දවසේදී ප්‍රථම ධ්‍යාන, ဒုတိ ය ධ්‍යාන, තෘතිය ධ්‍යාන, චතුර්ථ ධ්‍යාන කියන මේ ධ්‍යානයන් පිළිබඳව බුදුරජාණන් වහන්සේ දක්වනවා. එතකොට ධ්‍යානයන් පිළිබඳව දැන් ප්‍රථම ධ්‍යානයේ කියලා පිළිබඳව දක්වලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සල්ලේකේන විහරාමිති නකෝ පනේතේ චුන්ද අරියස්ස විනේ සල්ලේකං උච්චති. එතකොට යම් කිසි විදිහකින් ප්‍රථම ධ්‍යානයේ ලබාගත් කෙනෙකුට මේ ලෝකයේ යම් කිසි කෙනෙකුට ඉදේකච්චෝ බික්ඛු මේ ලෝකයේ යම් කිසි භික්ෂුවක් මේ විදිහ ප්‍රථම ධ්‍යානයේ උපදෝගෙන වාසය කරනවා. එතකොට තස්ස ඒවමස්ස උට මෙබඳු අදහසක් වෙනවා. සල්ලේකේන විහරාමි මම කෙලෙස් නැතුව වාසය කරනවා කියලා හැඟීමක් තියෙනවා. කෙනෙක් ප්‍රථම ධ්‍යානයේ උපදෝගෙන වාසය කරනවා. ඔහුට හිතෙනවා මම කෙලෙස් නැතුව වාසය කරනවා කියලා. ඒකට හේතුව මොකද්ද? එයාගේ හිතේ එයා කාමයේ පිළිබඳව සංකල්පනා ඇති වෙන්නේ නැහැ. විවිච්ඡේව කාමයේ හිතේකනේ. විවිච්ඡ අකුසලේ. කුසල ධර්මයන්ොත් ඇති වෙන්නේ. කාමයේ ඇති වෙන්නේ නැහැ, අකුසල ඇති වෙන්නේ නැහැ. ඇති වෙනකොට ඒක හඳුනා ගන්න පුළුවන් කමක් නැහැ. අර විතක්ක ਵਿਚාර පීති සුඛ ඒකග්ගතා කියන මේ ධ්‍යාන අංග පහ නොනසී පවතිනවා. මේක පරීක්ෂා කරලා බලනකොට එයාට පේනවා මගේ හිතේ කෙලෙස් නැහැනේ. කෙලෙස් දුර වෙලා මගේ හිතේ. ඒ නිසා මම කෙලෙස් රහිතව වාසය කරනවා කියලා කෙනෙක් කල්පනා කරනවා. බුදු පියාණන් වහන්සේ දේශනා කරනවා නකෝ පනේතේ චුන්ද අරියස්ස විනේ සල්ලේඛා උච්ච. චුන්ද මේ ශාසනය මේකට කියන්නේ සල්ලේඛා උච්චන්ති සල්ලේඛයක් කියලා. කෙලෙස් නැතුව වාසය කරන තැනක් කියලා මේකට කියන්නේ නැහැ. කෙලෙස් ශල්‍යයන් දුරු කරපු තැනක් කියලා මේකට කියන්නේ නැහැ. ditta dhamma sukha vihara ete ariyassa vinaya uච්චති. මේකට කියන්නේ මොකද්ද? ditta dhamma sukha vihara. ditta dhammiyehi සැපසේ වාසය කරන තැනක් තමයි ප්‍රථම ධ්‍යානය කියන්නේ. මේක සල්ලේඛයක් නෙමෙයි. කෙලෙස් දුරු කිරීමක් නෙමෙයි. ditta dhammiyehi සැපසේ වාසය කිරීමක්. ඒතකොට මේකට කියන්නේ නැහැ කෙලෙස් දුරු කර ගැනීම දුරු කිරීමක් කියලා. මේකට කියන්නේ මේ ජීවිතේ සැපසේ වාසය කිරීම පිණිස පවත්වන දෙයක් කියලා. මේ විදිහටම ဒုတိ ය ධ්‍යානය ගැන කෙනෙකුට හිතෙන්න පුළුවන්. තෘතිය ධ්‍යානය ගැන හිතෙන්නට පුළුවන්. චතුර්ථ ධ්‍යානය ගැන හිතෙන්නට පුළුවන්. ඒ වගේම අරූපාවචර ධ්‍යාන ගැන උනත් හිතෙන්නට. මේ දේවල් මේ ආර්ය විනය තුල සල්ලේක කියලා කියන්නේ නැහැ. ඇතැම් වෙලාවට අද අපිට දකින්න පුළුවන්කම තියෙනවා මේ සමාජයේ දිහා බලනකොට දෙපැත්ත. එක පැත්තකින් කියනවා මේ ධ්‍යාන උපදවා ගැනීම තමයි නිවන කියලා කියන්නේ. ඒ නිසා මේ ධ්‍යානයම උපදවාගත යුතුයි. යම් කිසි විදියකින් ධ්‍යාන කියලා හිතලා එක එක්කෙනාට ඔළුව වලට යම් යම් දේවල් දාලා ඒ දේවලුත් ලබා දෙනවා. ඒ සලකුණු වෙනකොට ඒ කියන්නේ දැන් භාවනා කරන්න කලින් කියනවා ඔබට මෙබඳු ලක්ෂණ ඇති වෙයි. මේක තමයි ප්‍රථම ධ්‍යානෙ, මේක තමයි දෙවෙනි ධ්‍යානෙ, මේක තමයි තුන. ආලෝක පෙනේ, එළි පෙනේ, ඒක තමයි ආලෝකකයේ පූර්ණේ වීම, මේක තමයි චතුර්ථ ධ්‍යානෙ. කොහොම කියලා එක එක දේවල් කියලා මිනිස්සුගේ ඔළුව වලට කලින් දේවල් දාලා ඊට පස්සේ භාවනා කර්මස්ථාන කියවනවා. අර මොකුත් නොකර විසිරුණු හිත් තිබුණු මිනිස්සුන්ට එක තැනකට ඇවිල්ලා එක තාලයකට කියන දෙයක් අහගෙන ඉන්නකොට හරි මොකක් හරි කරනකොට ඉතින් එක එක එකඟ බව පේනකොට ඔන්න ධ්‍යාන බෙදන්න පටන් ගන්නවා. දැන් ඔයා ප්‍රථම ධ්‍යානෙ එක එක ලක්ෂණ පහළ වෙනකොට එක එක දේවල් කියනවා. ඉතින් අපි පහුගිය කාලේ පුරාවට දැක්ක මේ ආර්ය කර්මස්ථාන වඩවනවා කියලා ඇතැම් අය මෙලොව දේවල් සිත කරගෙන ගියා. දැන් මේ දන්නේ නැහැ බොහෝ දෙනෙක් මේ ආර්ය භාවනාවක් කියන්නේ මොකද්ද? මේ ශාසනයේ සල්ලේක ප්‍රතිපදාව කියලා කියන්නේ මේකට නෙමෙයි. මේක ditta dhamma sukha viharane සඳහා හේතු වන දෙයක් කියලා බුදුරජාණන් වහන්සේ මේ කාරණාව පිළිබඳව විවරණය කළේ. ඒ නිසා අපිට මෙන්න මේ කාරණා හරියට निराවුල් කරගන්නට අවශ්‍යයි.
සල්ලේක ප්‍රතිපදාවක් කියලා කියන්නේ මොකක්ද? ඒ වගේම සල්ලේක ප්‍රතිපදාවෙන් පරිබාහිරව තියෙන ditta dhamma sukha viharana ආදී දේවල් සඳහා තියෙන ප්‍රතිපදාව කුමක්ද කියන කාරණා පිළිබඳව අපිට නිවැරදිව විශ්ලේෂණය කරගන්න පුළුවන් නම් අපිට හොයාගන්න පුළුවන් නම් ඒක ඊටාම වැදගත්කමක් තියෙනවා. ඉතින් අද දවසේදී දේශනාව මම දීර්ඝ කරන්නට බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද දේශනාවක් සහ සාකච්ඡාවක් අපි සූදානම් කරගෙන සිටියේ ඒක නිසා ඔබට අවකාශය තියෙනවා තියෙන ප්‍රශ්න ගැටලු මේ වෙලාවේදී විමසලා දැනගන්න.